දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි. එහෙමනම් අපි ධර්ම දේශනාවට ඇහුම්කන් දීම සඳහා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නගාම ධම්මෝ න නිගමස්ස ධම්මෝ න චාපියං ඒක කුලස්ස ධම්මෝ සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස ඒසේව ධම්මෝ යදිදං අනිච්චතාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඇත්තරම කාලයකට පස්සේ තමයි මේ ස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත්වෙන්නේ. මොකද කොවිඩ් වසංගතය නිසා නිස්සාරණ වනේ අපි වහලා තිබුණේ එක අතකින් කියනවා නම් කවුරුවත් මේ දිනවල ඇත්තටම පැමිණියේ නැහැ. ඒ නිසා සෑහෙන කාලයකට පස්සේ අද මේ හාපුරා කියලා ඇසළ පසළොස්වක පොහොය දවසේ තමයි අද මේ ස්ථානයේ අපි මේ ධර්ම දේශනාවක් පවත්වන කටයුත්ත සිදු කරන්නේ. ඉතින් ඇත්තටම කාල වකුණානුවක් තිබුණා. අපි දිගටම භාවනා වැඩසටහන් පැවැත්තුවා. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේත් මමත් තවත් අපේ ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ වෙලා එක දිගටම භාවනා වැඩසටහන් පැවැත්තුවා. නමුත් ඒවා මේ වසංගත රෝග නිසා අපිට මේ නවත්තලා දාන්න සිද්ධ වුණා. කෙසේ නමුත් ඒ කටයුත්ත වෙනත් විකල්ප මාර්ගයක් වශයෙන් අපි කරගෙන ගියා Zoom තාක්ෂණය ඔස්සේ නැත්නම් අන්තර්ජාල පහසුකම් ඔස්සේ ඒ කටයුතු කරගෙන ගියා. ඒ හරහා ලැබිච්ච ආරාධනාවක් තමයි අද මේ ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි නිසරණ වනේ පැත්තෙන් අපේ ගම්වාසී පින්වතුනුත් ඒ වගේම මේ තරංගා මෑණියෝ මුල් කරගත්ත තවත් පිරිසකුත් අපේ කන්දපොළාරච්චි මහත්මයා වගේ ඇතුළු ඒ තවත් පිරිසකුත් අද එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක අතරින් අපි ටිකක් මේ කාලේ වෙනකොට අමුතු කාලයක වකවානුවක තමයි ගත කරන්නේ. මොකද එක පැත්තකින් අපේ ජීවිතවල එක්තරා අන්දමක අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේමයි අපි කාටත් අපේ ජීවිතවල තියෙන එක්තරා අන්දමක අවිනිශ්චිත භාවයක්, අනිස්තිර භාවයක් වැටහිමින් තියෙනවා. එක අතකින් අපි අකමැති වුණත් ඒ එක්තරා අන්දමකින් කියන ඒ කටුක සත්‍යයට අපි හැමෝම මුහුණ දෙමින් ඉන්නවා. ඒක අපේ රටට විතරක් සීමා වෙච්ච කරුණක් නෙමෙයි. එහෙම නැත්නම් මේ මීතිරිගල ප්‍රදේශයට, මේ ගම්පහ දිස්ත්‍රික්කයට, මේ ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නැත්නම් අපේ අසල්වැඩි රටක් වෙන ඉන්දියාවට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක මුළු ලෝකවාසීන්ටම සාධාරණ වූ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද මම මේ මාතෘකා වශයෙන් තබාගත් ගාථාවේ අන්න ඒ අර්ථය තමයි හොඳට ඉස්මතු වෙලා කියලා දෙන්නේ. ඒතර මේ ගාථාව ඇත්තටම කියන්න යෙදුනේ කිසා ගෞතමිය. දැන් මේ පිටුතුන් දන්නවා කිසා ගෞතමිය කිව්වහම හුඟක් දුක්ඛම් කටළු වලට ලක් වෙච්ච කාන්තාවක්. ඉතින් අපි පොඩ්ඩක් අපි කවුරුත් දන්න ඒ පරණ කතා ප්‍රවෘත්තිය පොඩ්ඩක් මතක් කරගත්තොත් ඉතින් එක්තරා අවස්ථාවකදී බොහොම දුප්පත් කාන්තාවක් කාලය ගත කරනවා. එයාගේ නම ගෞතමී. ඉතින් එයාගේ තියෙන්නේ බොහොම කෙසඟ සිරුරක්. ඒ නිසාම එයාට කිසා ගෞතමී කියන නම යෙදিলা තිබුණා. කෘෂ වූ ශරීරයක් තියෙන්නේ. ඒ වගේමයි දුප්පත් පවුලක ඉපදිලා තියෙන්නේ. ඒ නිසා බොහොම අගහිඟකම් මැද්දේ තමයි කාලය ගත කරන්නේ. කෙසේ නමුත් ඇය විවාහ වෙලා යනවා ටිකක් ධනවත් පවුලකට සම්බන්ධ වෙනවා. ඉතින් සම්බන්ධ වුණාට පස්සේ ඇයට දරුවන් නැති නිසා ඒ ගෙදර දෙමහල්ලන් දෙමව්පියන් මේ ස්වාමියා ඒ තරම්ම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මොකද මේ දරුවන් නැති දුප්පත් කුලයකින් පැමිණිච්ච කාන්තාවක්. ඒ නිසා අය බොහොම දුක් ගැහැට මැද්දේ තමයි කාලය ගත කරන්නේ. කෙසේ නමුත් අවුරුදු කීපයක් ඇවෑමෙන් ඇයට පුතෙක් ලැබෙනවා. ඉතින් පුතා බොහොම හොඳ දරුවෙක්, කීකරු දරුවෙක්, කෙලිලොල් වයසේ ගත කරනවා. ඉතින් මේ කිසා ගෞතමියට මේ දරු සම්පත ලොකු අස්වැසිල්ලක් බවට පත් වෙනවා. මොකද එයා ගත කළේ බොහොම දුක්ඛිත ජීවිතයක්. ඒ දුක්ඛිත ජීවිතෙන් දැන් අත මිදලා ඒ තමන්ගේ නැන්දමාමගේ ගරු සැලකිලි ලැබෙන තත්වයකට, ඒ වගේම තමන්ගේ ස්වාමියාගේ ගෞරව සත්කාර ලබන තත්වයකටපත් වෙනවා. මොකද මේ පුතෙක් ලැබිලා. ඒ නිසා එදා ඉන්දියානු සමාජයේ ඒ පුතෙක් ලැබෙනවා කියන එක, දරු සම්පතක් ලබනවා කියන එක ලොකු සුබ කරුණක් වශයෙන් තමයි සැලකන්නේ. ඒ නිසා මේ කිසා ගෞතමියට පුතෙක් ලැබිලා දැන් මේ බොහොම කෙලි දෙලෙන් සුරතල් වචන කතා කරන කාලය ගත කරද්දී ඉතින් අය බොහොම අස්වැසිල්ලක් ලැබමින් කාලය ගත කරනවා. ඒත් අවාසනාවකට
ඒ දරුවා මිය යනවා. දැන් මේ දරුවා මිය ගියාට පස්සේ දැන් මේ කිසා ගෞතමියට මේක අදාහ ගන්න බෑ. මොකද තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් උනේ ඒ තමන් හිටිය ආගාධයෙන් ගොඩ ගන්න පුළුවන් උනේ මේ දරුවා නිසා. පුංචි පුතා නිසා. නමුත් ඒ දරුවා මේ විදිහට අකාලේ මිය ගියාම ඒක යාට විශ්වාස කරන්න බෑ. ඉතින් ඒ විශ්වාසය කරන්න බැරි කමම යාගේ හිත දැන් ඒ தත්ත්වය පිළිගන්නේ නැති தත්ත්වය. නිසාම දැන් එයා මොකද කරන්නේ මේ දරුවා අතින් අරගෙන මේ මියගිය දරුවා අතින් අරගෙන දැන් පාර පුරා විදිනවා. මොකද දැන් සමහර ලාවට මේක ටිකක් ගැඹුරු කාරණයක්. අපි බොහොම බලාපොරොත්තු සහගතව තිබිච්ච කෙනෙක් නැත්තම් දෙයක් අපිට අහිමි වුණාම අපේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් වුණාම ඒක ඇත්ත බව තේරුණත් ඒක පිළිගන්න අපේ හිත කැමති නැහැ. ඉතින් අපේ කඳපොළ ආරච්චි මහත්තයා දන්නවා ඇති මේක බොහොම සියුම් මානසික රෝගී තත්ත්වයක්. කෙසේ නමුත් ඒක ඒ తত্ত্বය මේ කාන්තාවටත් නැත්නම් මේ කිසා ගෞතමියටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. තමන්ගේ දරුවා මිය ගිය බව දැන් ඉස්සරහා පේන්න තියෙනවා. නමුත් හිත පිළිගන්නේ මේ දරුවා මිය ගිය බවට. හිත කියන්නේ නැහැ මේ දරුවව ගොඩ ගන්න පුළුවන්. මේ දරුවව සුවපත් කරන්න පුළුවන් කියලා තමයි මේ හිත කියන්නේ. ඉතින් මෙයා මොකද කරන්නේ? ඉතින් දන්න අය පස්සේ යනවා මේ දරුවට බෙහෙත් ඉල්ලගෙන. ඉතින් දැන් මිනිසුන්ට තේරෙනවා. මිනිසුන්ට තේරෙන්න ගන්නවා මෙයාගේ දැන් මනසේ යම්කිසි ආතතියක් ඇති වෙලා තියෙනවා, විකෘතියක් ඇති වෙලා තියෙනවා, මානසික රෝගාබාධ තත්යකට දැන් පැමිණලා තියෙනවා. කියලා දැන් මෙයා ගෙරෙහි දැන් පොඩ අර කලින් තිබිච්ච අනුකම්පා සහගත බැල්ම පොඩ අර සාමාන්‍යයෙන් සමාජයේ සිද්ධ වෙනවා වගේ උසුළු විසුළු කරන පට්ටමට දැන් ඔන්නපත් වේගෙන එනවා. දැන් ඒතර තාමත් මේ තැනැත්තිය මේ මියගිය දරුවත් අරගෙන තාම සමාජයේ හැසිරෙනවා දැන්. ඒ හැසිරෙනකොට ඔන්න එක්තරා පින්වත් මිනිස්සෙක් මේ කිසා ගෞතමිය දැකලා බොහොම කරුණාවක් උපදවගෙන ඉතින් ඇයට පවසනවා නැගණියනි ඔබට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. දැන් අන්න එකාතකින් බැලුවම හරිම අස්වැසිල්ලක් මේ කාන්තාවට ලැබෙන්නේ. ඔබට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඉන්නේ අන්න අර ජේතවනාරාමේ. ඒ තමයි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව හම්බෙලා බෙහෙතක් ඉල්ල ගන්න. බෙහෙතක් කරන්න උන්වහන්සේ සමර්ථ වෙයි. කියලා එක්තරාන්දමකින් මේ කිසා ගෞතමියගේ හිතේ බලාපොරොත්තුවක් දැල්වනවා. එතකොට අන්න කිසා ගෞතමියට දැන් එක්තරාන්දමකින් අර මේ තමන්ගේ දරුවා නැවතත් ජීවත් කරන්න පුළුවන් කියන ඒ සුබවාදී අදහස පැමිණියත් එක්කම දැන් එක්තරාන්දමක සතුටක් හිතේ තිබිච්ච අර විරසක භාවය දුක් දුම්නස් ස්වභාවය පොඩ්ඩක් පහව යාමක් සිදු වෙලා ඇයි ඉතින් ඉක්මනටම අන්න ජේතවනාරාමයට පැමිණෙනවා. දැන් ජේතවනාරාමයට පැමිණියාට පස්සේ ඉතින් එතනදී භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී ධර්ම සභා මණ්ඩපයේ ධර්මයක් දේශනා කරමින් ඉන්නේ. එතුමිය අර කිසා ගෞතමියේ දරුවත් එක්ක ඇවිල්ලා පිලිස් කෙරවල වාඩි වෙලා ඉක්මනටම කියනවා අනේ මගේ මේ දරුවාට බෙහෙතක් දෙන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ බලනවා මේ තැනැත්තිය ඇවිල්ලා ඉන්නවා බොහොම හේතු සම්පත් තියෙන කෙනෙක්. හැබැයි දැන් බොහොම මානසිකව ඇද වැටිච්ච මට්ටමක ඉන්නේ. මේ වෙච්ච අකරතැබ්බේ පිළිගන්න බැරි මට්ටමක තමයි ඉන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බොහොම කරුණාවෙන් හරිම ලස්සන චිකිත්සාවක් තමයි දැන් මේ කළා තියෙන්නේ. මානසික චිකිත්සාවක් කළා තියෙන්නේ. එකපාරට කියන්නේ මේ දරුවා අයින් කළා මේ වාඩි වෙන්නේ මින් ඉස්සරහට ඇවිල්ලා බණ අහන්න ලෑස්ති වෙන්න කියලා බුදුහාමුදුරු කියන්නේ ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ බොහොම ස්ථානෝචිත ප්‍රඥාවකින් භාගතුන් වහන්සේ මොකද කියන්නේ? ඔව් මට දරුවා සුවපත් කරන්න පුළුවන් කියලා වචනේ තමයි කියන්නේ. ඉතින් ඒක අතකින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ සතු වූ එක්තරාන්දමකින් ඒ මානසික උපදේශනයක් දීමේ සුවිශේෂත්වය මෙතන හොඳට කැපිලා පෙනෙන තැනක්. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ දරුවා මියගිය බව. නමුත් ඒ මියගිය බව එක් වචනයකින් එත්තු ගන්නවන්න බෑ මේ තැනැත්තියට. ඒ නිසා බොහොම උපායශීලීව ඕනේ මේ තැනැත්තියට මේ කාරණාව ඒත්තු ගන්නවන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මට සුවපත් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පුංචි දෙයක්. අබ්බමිටක් විතරයි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් එහෙම කිව්වහම ඒ කිසා ගෞතමියගේ හේම අලක් පිපුණා වගේ. මොකද දැන් මෙච්චර දවස් ගානක් තිස්සේ මේ දරුවත් අරගෙන මම ඇවිද්දා වෙහෙසුණා. හැමෝගෙම මට අහන්න වුණේ අපහාස පිස්සියක් කියන කාරණේ අහන්න වුණේ. නමුත් මෙන්න මේ මෙතන ඉන්න අපූර්ව තැනැත්තෙක් මේ භාගතුන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ කියනවා මේ දරුවාව සුවපත් කරන්න පුළුවන් කියලා. කොයිතරම්නම් අස්වැසිල්ලක්ද අම්මා කෙනෙක්ට. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ එකාතකින් අර එයාගේ ඒ හිසා ගෞතමියගේ හිතේ තිබිච්ච ඒ ඍණ ආකල්පය හරවනවා අනිත් පැත්තකට. හරවලා දැන් එයාගේ හිතේ බලාපොරොත්තුවක් දැල්වනවා.
ඊට පස්සේ දැන් මෙයා අබ අරන් එන්න ලෑස්ති වෙනකොටම බුදුහාමුදුරුවෝ තා පුංචි අදහසක් මතක් කරනවා, පුංචි කාරණාවක් මතක් කරනවා. අබ ගේන්න ඕනේ කිසිම කෙනෙක් නොමල ගෙදරකින්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් කිසాగෞතමී හිතනවා ඉතින් මේක කරගන්න පුළුවන්. එච්චර අමාරු දෙයක්වත් නෙමෙයි. කවුරුත් වටිනා දෙයක් කියලා ලොකුවට හිතන්නෙත් නැති දෙයක්. කවුරුත් ඉතින් මට මේ අබ මිටක් කිල්ලුවාම නොදී ඉන්න එකක් නැහැ. කියලා තමයි දැන් මේ කිසాగෞතමිය දැන් ඔන්න ගෙදරකට යනවා. ඉතින් ගෙදරකට ගියාට පස්සේ ඉතින් ඒ ගෙදරින් ඉල්ලනවා අබ මිටක් දෙනවද මට මේ දරුවා සූපත් කරන්න. අපියෝ මම දෙන්නම් කියලා ඉතින් ඒගොල්ලෝ ටක් ගාලා මේ අබ මිටක් අරන් ඇවිල්ලා දෙනවා ඉතින්. හැබැයි එතකොටම මේ ගන්න කලින් අහනවා මේ ඕගොල්ලන්ගේ ගෙදර කවුරු හරි මිය ගිහිල්ලා ඉන්නවද? මේ මොනවද කතා කරන්නේ? මේ ඊයේ පෙරේදත් එක්කෙනෙක් මිය ගියා. මාස ගානකට ඉස්සෙල්ලත් එක්කෙනෙක් මිය ගියා. අවුරුදු ගානකට ඉස්සෙල්ලත් මිය ගියා. මේ අපේ પરම්පරාවේ මිය ගියා අප්‍රමාණව ඉන්නවා. කියලා නෝ ඒ ගෙදරින් පුංචි අදහසක් ලැබෙනවා. එහෙමනම් ඉතින් මේ අබ වලින් මට වැඩක් නැහැ. දැන් ඔයා යනවා ඊළඟ ගෙදෙට්ට. තිය ගෙදරිනුත් අබ මිටක් ඉල්ලනවා. ඒ අයත් බොහොම සතුටින් මේ තැනැත්තිය කෙරෙහි අනුකම්පාවෙන් අබ මිටක් දෙන්න සූදානම් වෙනවා. එතකොට ඉතින් අහනවා මේ ඕගොල්ලෝ ගෙදර කවුරු හරි මිය ගිහිල්ලා තියෙනවද? ඔව් නැත්නම් මේ කොච්චරන් මිය ගිහිල්ලා තියෙනවද? ඉතින් ඒගොල්ලොත් අර ගෙදර මිය ගිය ස්වභාවය කොච්චරනම් අය තමන්ගේ પરම්පරාවේ මේ ගෙදරම මිය ගිහිල්ලා තියෙනවද කියන කාරණාව සැලකනවා. ඊළඟ ගෙදෙට්ට යනවා. දැන් මෙහෙම යනකොට දැන් මේ තනත්තියගේ හිතේ අර අකමැති වූ සත්‍ය පොඩ දැන් තේරුම් යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ මරණය කියන එක Tamanට පමණක් නෙමෙයි මේ අනුන්ටත් සාධාරණයි කියන එක පොඩ තේරෙන්න ගන්නවා. ඉතින් ඕක තමයි හුඟක් වෙලාවට අපිට වෙන ප්‍රශ්නය. අපි වෙතට යම්කිසි පැන නැගුණාම අපි වෙතට යම්කිසි අගරතැබ්බයක් සිද්ධ වුණාම අපිට ඒ අපේ තියෙන පටු දෘෂ්ටි කෝණයෙන් තමයි ඒක පෙනෙන්නේ. ඒක අපිට ਸਰව සාධාරණ කළා අනිත් ඈත් එක්ක සාධාරණ කළා බලන්න තරම් පුළුල් දෘෂ්ටි කෝණයක් අපිට ඒ අවස්ථාවේදී නැහැ. ඒ නිසා අපිට මොකද සිද්ධ වෙන්නේ? අපි හිතනවා මේක මටමයි වෙලා තියෙන්නේ. ඇයි මේක මටම උනේ? මම මොන කර්මයක් කරාටද මේක මටම උනේ? කියලා අන්න අපේ හිතේ එක්තරාන්දම පුදුමාකාර වික්ෂෝපයක් ඇති වෙනවා. අපිට ඒක දරා ගන්න බෑ. අපිට තේරෙන්නේ නැහැ මේක මේ කාටත් පොදු දහමක් කාටත් උරුම වූ දහමක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හරහාම අපේ හිතේ එනවා මේ සිද්ධියට ප්‍රතිවිරුද්ධ ලොකු ප්‍රතිරෝධයක් අපේ හිතින් එනවා. එතකොට අර සිදුවීම දැන් සිදු වෙලා හමාරයි අපේ හිත ඒක පිළිගන්න කැමති නැහැ. අපේ හිත ඇතුලෙන් ලොකු ප්‍රතිරෝධයක් මේ සිදුවීම කෙරෙහි එල්ල වෙනවා. මේ දෙක අතර ඇතිවන ගැටුමත් එක්ක අපිට මානසික අසහනයක් එහෙම නැත්නම් හිත වික්ෂිප්ත වීමක් එහෙමත් නැත්නම් හිත අවුල් සහගත වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ தත්ත්වය බොහොම සූක්ෂමව උපායශීලීව ඒ தත්ත්වය සමනය කරනවා. දැන් මේ තැනැත්තියට දැන් පොඩ තේරෙනවා ගෙදරක් පාසා යනකොට මේ මරණය කියන එක මගේ දරුවට පමණක් උරුම වෙච්ච එකක් නෙමෙයි. මේක අනිත් අයටත් උරුම වූ දහමක්. මේ ගෙවල් වලත් මේ තරම් දරුවෝ මිය ගිහිල්ලා තියෙනවා. මේ තරම් වැඩිහිටියෝ මිය ගිහිල්ලා තියෙනවා. එක වයස් වල අය මිය ගිහිල්ලා තියෙනවා කියලා දැන් ඔන්න කිසాగෞතමියට පොඩ තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොඳටම තේරුණාට පස්සේ එයා පිළිගන්නා තත්වයට එනවා. දැන් පිළිගන්නවා මේ දරුවා මිය ගිහිල්ලා. දැන් අන්න හිත සකස් වුණා. හිතේ ඒ සත්‍ය පිළිගැනීමේ කටුක සත්‍යය බාර ගැනීමේ තත්වයට හිතපත් වුණා. ඇය බාරගත්තා මේ දරුවා මිය ගිහිල්ලා. ඊට පස්සේ තමයි සොහොනට ගිහිල්ලා ඒ දරුවව තැන්පත් කළා. ඇය තමයි මෙන්න මේ ගාථාව කියන්නේ. මේ ගාථාව එන්නේ අපදාන පාළියේ. ඉතින් ඒ කියන ගාථාව කුමක්ද? න ගාම ධම්මෝ න නිගමස්ස ධම්මෝ න මාපියං න චාහියං ඒක කුලස්ස ධම්මෝ සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස ඒසේව ධම්මෝ යදිදං අනිච්චතා න ගාම ධම්මෝ න නිගමස්ස ධම්මෝ මේක මේ එක ගමකට විතරක් සීමා වෙච්ච ධර්මතාවක් නෙමෙයි න නිගමස්ස ධම්මෝ මේක මේ එක නියම් ගමකට පමණක් සීමා වෙච්ච ධර්මතාවක් නෙමෙයි න චාපියං ඒක කුලස්ස ධම්මෝ මේක මේ එක කුලයකට පමණක් සීමා වෙච්ච ධර්මතාවකුත් නෙමෙයි. සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස මේ සියලු ලෝකයටම මේ දෙවියන් මරුන් බඹුන් මිනිස්සෙයින් සහිත මේ සියලු ලෝකයටම ඒසේව ධම්මෝ යදිදං අනිච්චතා. උරුම වෙච්ච සනාතන ධර්මතාවක් ඒ කුමක්ද? ඒ තමයි අනිත්‍යතාවය. ඒතර පින්වත්නි අද අපි මේ මුහුණ පාලා තියෙන තත්වයක් මේ අපේ මීත්‍රිගලට විතර සීමා වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් සීමා වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙච්ච තත්ත්වයක් නෙමෙයි. අපේ අසල්වැසි ඉන්දියාවට පමණක් සීමා වෙච්ච තත්ත්වයක් නෙමෙයි. මුළු ලෝකයටම පැතිරිච්ච තත්ත්වයක්.
අපි හැමෝටම මුහුණ පාන වෙලා තියෙන තත්ත්වයක්. ඒ නිසා අපේ හිතවතුන් මිය ගිය හැටි එහෙම නැත්නම් ආකාරතැබ්බයන්ට රෝගාතුර වීම වලට ලක් වෙලා තියෙන හැටි ඉතින් අහන්න ලැබෙනවා. ඒ වගේමයි ලෝකේ පුරා මිනිස්සයෝ විවිධාකාර දුක් ගැහැට වලට ලක් වෙලා තියෙන හැටි මේ වකවානුවේදී ඉතින් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අපි පොඩ තේරුම් ගන්න තියෙන මේක තමයි යථා ස්වභාවය. මේක තමයි ලෝකේ යථාර්ථය කියලා කියන්නේ. මේක තමයි මේ අපි දකින්න ඕන, තේරුම් ගන්න ඕන අනිත්‍යතාවය කියලා කියන්නේ. මේක මෙතන තියෙන එක්තරා අන්දමක කටුක බවක් තියෙනවා. නමුත් කටුක වුණත් පිළිගත යුතු බවකුත් තියෙනවා. අපිටත් අර කිසා ගෞතමීට වගේ සමහරලාට මේක තාම පිළිගන්න අමාරුයි. ඒ නිසා අපේ හිත පිළිගන්න ටිකක් මැලි වෙනවා. නමුත් ඉතින් අපිටත් පිළිගන්න සිද්ධ වෙනවා. දැන් මෙහෙම කිව්වට පස්සේ දැන් ඔන්න කිසා ගෞතමීට හොඳට නුවණ පහළ වුණා. ඇය නැවතත් බුදුරජාණන් වහන්සේ ගාවට තනිවම පැමිණෙනවා. තනිවම පැමිණියාට පස්සේ තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබට අබ ලැබුණද? එතකොට කිසා ගෞතමිය කියනවා මට අබ වලින් වැඩක් නැහැ ස්වාමීනි. මට තවදුරටත් පිහිට වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවකින් ධම්මපදේන ගාථාවකින් ධර්මයක් දේශනා කරනවා. තම් පුත්ත මසු සම්මත්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. ඉතින් ඒකතකින් දැන් මේ කාලේ වුණත් දහමක් ගැන ඒ තරම් අවබෝධයක් නැති, ලෝකේ යථා ස්වභාවයක් ගැන කිසිම වැටහීමක් නැති මේ පංචකාමයන් ඔස්සේම යමින් ඒවා තුලම තරන්දි ඒවාම පස්සේ යන සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට මේ යම්කිසි අකරතැබ්බයක් සිද්ධ වුනහම අපි හිතමු රෝගාබාධයක් වැළඳුනහම එහෙමත් නැත්නම් පවුලේ යම්කිසි කෙනෙකුට යම්කිසි අකරතැබ්බයක් සිද්ධ වුනහම එහෙමත් නැත්නම් යම්කිසි මේ ස්වාභාවික විපතක් සිද්ධ වුනහම මේ එකක්වත් පිළිගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද මේ බිමට බහැලා නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්න ලෝකෙක නැත්නම් මනසින් හදාගත්ත ලෝකෙක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම සානුකම්පිකව කියනවා. හරියට නිකන් අර නිදාගත්ත අවස්ථාවකදී ගමකට මහා ගම් වතුරක් ගලලා ඒ මුළු ගම් වතුරෙන් ඒ මුළු නගරය මේ ගමම හොදගෙන යනවා වගේ තමයි මේ මායя මේ සත්වයින්ව අරගෙන යන්නේ. දැන් මේ අද වෙනකොට යුරෝපයේ ප්‍රදේශයේ ලොකු විනාශයකට ලක් වෙලා තිනවා ගම් වතුර නිසා. ඉතින් සමහරවිට මේ ප්‍රදේශවල ඉන්න අය බුදුමනක් අහලා නැති, මේ අනිත්‍යතාවයක් ගැන හිතලා නැති, ඉතින් සදාකාලිකව සැප විඳින්න පුළුවන් හරි මොකක් හරි ඒ බඳු සාමාන්‍ය ඒ අදහසක තමයි ජීවත් වෙන්නේ. නමුත් ඉතින් දන්නේම නැහැ. රාත්‍රී කාලේ අඩි ගාණක් උඩට ගම් වතුර ගලනවා. මුළු ගෙවල් සීසීකඩ සම්පූර්ණයෙන්ම ඉතින් ජලයෙන් යට වෙනවා. ඉතින් මේ විදිහට එක්තරා අන්දමකින් බැලුවාම මේ ලෝකේ කවදත් තිබිලා තියෙනවා මෙන්න මේ අනිත්‍ය ස්වභාවය. ස්වාභාවික විපත් කියන ඒවා, වසංගත රෝග කියන දේවල් කවදත් තිබිලා තියෙනවා. මේක මේ අදට පමණක් සීමා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. භාගතුන් වහන්සේ කාලෙදිත් තිබිලා තියෙනවා. මේ පිංගුතුන් අහලා ඇති අහිවාතක කියලා රෝගයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක පැමිණියා නම් මේ ගෙවල් අත්හැරලා මිනිස්සු යනවලු. මොකද ඒ ඉන්න පුංචි සතුන් මුලින්ම මැරෙනවා. ඊට පස්සේ ඊට වඩා ලොකු සතුන් මැරෙනවලු. ඉතින් මේ විදිහට ඒක පැතිරලා යනවා. ඉතින් ගම්බිම් අතහැරලා මිනිස්සු පලා යනවලු. එච්චරට තත්වයක් ඒ කාලෙදිත් තිබිලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා මේවා තමයි ඉතින් මේ මනුස්ස ලෝකේ අපිට අත්විඳින්න තියෙන එක්තරා පැත්තකින් කියනවා නම් දුක්ඛ දෝමනස්සයන්. දැන් ඒකෙම අනිත් පැත්තකුත් තියෙනවා. ඉතින් මේකේ දුක විතරක් නෙමෙයි සැපකුත් තියෙනවා. නැත්තේ නැහැ. හැබැයි මේ දුක්ඛ සැප දෙක අතර අපි එක්තරා අන්දමකින් දෝලණය වෙමින් යන ගමනක් තමයි අදටත් අත්විඳින්නේ. දැන් අපි එතකොට භාවනා කරන පිරිසක් වශයෙන් එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් පිරිසක් වශයෙන් අපි මේ සාමාන්‍ය සම්මුති මට්ටමින් පමණක් අනිත්‍ය දැනගෙන මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න පුළුවන් වේද? මේකත් එහෙනම් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වටිනවා. දැන් ඒතර අපිට තේරෙනවා මේ ලෝකේ යථා ස්වභාවය මෙන්න මේකයි. මේ කොයිතරම් විචිත්‍ර දේවල් තිබුණත්, කොයිතරම් මහා නර්ග දේවල් තිබුණත්, කොයිච්චර කාලයක් ඒවා පවතීද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. කොයි වෙලාවෙ මේවා බිඳ වැටෙනවද කියලා කියන්න බෑ. අනිත්‍යතාවයක් තියෙනවා. ඉතින් එපමණ ඒ දැනුම අපිට මේ සංසාර දුකින් අත මිදෙන්න ප්‍රමාණවත්ද? ඔන්න ඒ කාරණාව තමයි ඊට පස්සේ අපිට සලකන්න වටින්නේ. ඉතින් එතෙන්දී තමයි ඇත්තටම භාගතුන් වහන්සේගේ ධර්මය අපිට පිහිට වෙන්නේ. ඉතින් එතකොට අපිට පිවිසෙන්න වෙනවා මෙන්න මේ අනිත්‍යතාවයම තව ටිකක් ගැඹුරින් අපේ හිතට කාවද්දා ගැනීම උපක්‍රමයක් සඳහා.
මොකද දැන් අපි කාටත් තේරෙනවා දැන් මේ ලෝකයේ කවදත් අනතුරු සිද්ධ වෙලා තියෙනවා, වසංගත රෝග පැතිරලා තියෙනවා. එහෙම නැත්නම් විවිධාකාර ස්වාභාවික විපත් වලට ලක් වෙලා තියෙනවා. ලෝකයේ අනිත්‍ය බවක් තියෙනවා. ඉතින් ඒක කවුරුත් දන්නවා. ඉතින් ඒක කියන්නද මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒක කවුරුත් දන්න දෙයක්. එහෙමනම් අපිට තේරෙන්නේ නෑ ඊට වඩා ටිකක් ගැඹුරක් තියෙන්න ඕනේ මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන දහම මේ ලෝකේ කවදත් තියෙන මේ අනිත්‍යතාවය පෙන්වන්නම ආව නෙමෙයි. උන්වහන්සේ පහළ වුණා නෙමෙයි. ඊට වඩා ගැඹුරක් ඊට වඩා ගැඹුරකින් සූක්ෂම බවකින් මේ අනිත්‍යත්වය අපිට කියලා දෙන්න ආපු ගමනක් උන්වහන්සේ කරලා තියෙනවා. ඔන්න ඔය අනිත්‍යතාවය තමයි ඊට පස්සේ එහෙමනම් අපි විමසන්න වටින්නේ. කොහොමද ඒ සියුම් වූ අනිත්‍ය බවක් අපි තේරුම් ගන්නෙ? වටහා ගන්නෙ කොහොමද? ඒක මේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා වෙච්ච අනිත්‍යතාවයක්ද නැත්නම් අපි අත්දකපු අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච අනිත්‍ය ඥානයක්ද? ඔන්න ඔතනට අපි එහෙනම් පිවිසෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපිට අපේ හිතේ යම් යම් කුසලතාවයන් දියුණු කළා ඒ අනිත්‍ය ලක්ෂණය Taman තුල ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක අනිත්‍යතාවය සම්බන්ධ ප්‍රඥාවක් වශයෙන් අවදි කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට පුංචි පේවීමක් අවශ්‍යයි. යම් කිසි කැපකිරීමක් කරන්න අවශ්‍යයි. මොකද අපේ හිතේ ඒ කුසලතාවයන් ඉබේ දියුණු වෙන්නේ නැහැ. එතෙන්දී තමයි අපිට සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් උවමනා වෙන්නේ. මොකද අපිට අපේ මේ හිත සකස් කරන්න නම් අපේ කය වචනය හික්මවාගෙන තිබුණ තරමට ඒ කටයුත්ත පහසු වෙනවා. ඉතින් ඒකයි මේ පින්වතුන් සෑහෙන කාලයකට පස්සේ දැන් නිසරණයට ඇවිල්ලා ඉතින් අද සිල් සමාදන් වෙලා, අට සිල් සමාදන් වෙලා ඒ තමන්ගේ ජීවිතයේ අද දවසේ මේ දහම වෙනුවෙන් පේ වෙලා තිනවා, කැප වෙලා තිනවා. ඒ පුංචි සකස් වීමක්, පුංචි කැපකිරීමක් අපි මේ කරන්නේ. එතකොට ඒ සකස් වීම තුළ එහෙම නැත්නම් ඒ තමන්ගේ පේවීම තුළ මේ සඳහා යෙදී ගත වීම තුළ අන්න කයෙන් වචනයෙන් අපි හික්මෙනවා. එතකොට මේ හික්මීම නිසා අපේ හිතට එක්තරා අන්දමක අස්වැසිල්ලක් ලැබෙනවා. අද දවසේ මගේ අතින් ලොකු වැරද්දක් උනේ නැහැ. මම කාටවත් බනින්න ගියේ නැහැ, කාටවත් ගහන්න ගියේ නැහැ. මගේ අතින් හිස් වචනයක්, කේලමක්, මම බොරුවක් කියන්න ගියේ නැහැ. පරුස වචනයක් කියන්න ගියේ නැහැ. මම ඉතින් අද ශක්ති පමණින් බොහොම සත්පුරුෂ භූමියක ඉඳගෙන කටයුතු කළා. ඉතින් අර තමන්ට ඒ තමන්ගේ දරපු අහිංසක ප්‍රයත්නයේ සම්බන්ධයෙන් ලොකු සතුටක්, පුංචි සතුටක්, ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා. ඉතින් ඔන්නේ පුංචි සතුට, පුංචි ප්‍රමෝදය ඒ තමන් මේ ලෝකයේ ගිනි ගනිද්දී තමන් මේ ලබන අස්වැසිල්ල ගැන සතුටක් ඇති කරගන්න පුළුවන්. බොහොම අහිංසක ආස්වාදයක් විඳ ගන්න පුළුවන්. නිරාමස ප්‍රීතියක් විඳ ගන්න පුළුවන්. මේ নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙද්දි මේ අද කාලේ අපි මේ උඩුගම් බලා පීනන්න දරන ප්‍රයත්නයක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ උඩුගම් බලා යන ගමනේ මමත් පුංචි හෝ සාධකයක් නේද කියලා අන්න අපිට තම තමා වශයෙන් සතුටු වෙන්න පුළුවන්. ඒතකොට අන්නේ සතුට ඇත්තටම මේ සෑහෙන්න අවශ්‍ය වෙනවා අපි ඊළඟට කතා කරන සමාධියට. මොකද හිතේ ඒබඳු තමන්ගේ චරිතය සම්බන්ධයෙන්, තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් අද මේ අපි ගත කරන අපි හිතමු සිල්වත් ජීවිතය සම්බන්ධයෙන් යම්කිසි සතුටක්, අව්‍යාජ සතුටක් අපි තුල තියෙනවා නම් ඒකට බුදුරජාණන් වහන්සේ වචනයක් දීලා තියෙනවා අනවජ්‍ය සුඛයක්. මගේ මෑත කාලේ ඊයේ පෙරේදා මගේ අතින් ලොකු වැරද්දක් වෙලා නැහැ. අද දවස ඇතුළත මගේ අතින් වැරද්දක් වෙලා නැහැ. කවුරුවත් මන් නිසා පීඩාවකට වේදනාවකට ලක් වෙලා නැහැ කියලා අන්න තමන්ට තමන් ගැන ඇතිවෙන ඒ අහිංසක සතුට. ඉතින් ඒක හරිම වැදගත් භාවනාවකට. හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරගන්න. සුඛිනෝ චිත්තං සමාධියති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් අපේ මේ කායික මානසික සුවපත් බව හරහා තමයි හිත ඒකාග්‍ර වෙන්නේ. ඒ හිතේ දැන් කිසිම විපිලිසර බවක් නැහැ. හිත එහෙට මෙහෙට පනින්න උවමනාවක් නැහැ. මොකද මේ කය හිත කියන්නේ හරි සුවපත් වෙච්ච ස්වභාවයක තියෙන්නේ. කයත් සුවපත් වෙලා තිනවා, වචනයත් සුවපත් වෙලා තිනවා සීලේ හරහා. ඒතකොට ඒ සුවපත් වෙච්ච පරිසරය මනස හදාගන්න සෑහෙන්න අත්වලක් සපයනවා. උපකාරයක් සපයනවා. ඉතින් එතකොට අන්න හිත හදාගන්න වැඩේට දැන් අපි පොඩ පිවිසෙනවා. තියා මොකද කරන්නේ? අපි තුන් සක්මන් වළුවකට ගිහිල්ලා සක්මනක් කරනවා. මේ බොහොම සරලව. ඒ වගේමයි ඉඳගෙන පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වනවා. ඉඳගෙන සමහර ලාවට හුස්ම රැල්ලේ සිහිය පවත්වනවා. ඉතින් මේ කාරණා එකාතකින් අර බාහිරින් බලනකොට මේකේ ඒ තරම් ගැඹුරක් පේන්නේ නැහැ. මොකද සරලයි. සරල බව නිසාම අපිට මේකේ තියෙන ගැඹීරත්වය වැටහෙන්නේ නැහැ. සමහර ලාවට ඉතින් ඒ නිසාම අපි මේක සංකීර්ණ කරගන්න යනවා.
භාවනා ක්‍රමේ සංකීර්ණ කරගන්න යනවා. එතනම වරද්ද ගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන කමඨහන් අතිශය සරලයි. හැබැයි සරලයි කියන වචනයෙන් අදහස් වෙන්නේ පහසුයි කියලා. සරල නිසාම අපහසුයි. අපිට තියෙන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු හුස්ම රැල්ල දිහා බලන්න. ඉතින් අපි මේ කවුරුත් දන්න දෙයක්. ආස්වාසය ප්‍රස්වාසය කියන එක අපි උපන් දවසේ ඉඳන් කරන ක්‍රියාවලියක්. අපි නොදැනුවත්වම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඉතින් ඒ ක්‍රියාවලියට අපේ අවධානය පවත්වනවා කියන එක ඉතින් බැලූ බැල්මට මහා දෙයක් නෙමෙයි. හැබැයි කරන්න ගිහිල්ලා බලන්න ඕනේ කොයිතරම් අමාරුද කියලා. මොකද අපේ හිත කැමති විචිත්‍රත්වයට. හුස්ම රැල්ලක නැහැ ඒ බඳු විචිත්‍රත්වයක්. එතන තියෙන බොහොම ඒකාකාරී, බොහොම සරල අරමුණක් පමණයි. ඒ නිසා අපේ හිත ඒ විචිත්‍රත්වයේ ඉල්ලගෙන කාමච්ඡන්දයට වහල් වෙලා විවිධාකාර අරමුණු ඔස්සේ දුවනවා. අතීතයට යනවා, අනාගතයට යනවා, රූප ඔස්සේ යනවා, සද්ද ඔස්සේ යනවා, ගන්ධ සුවඳ ඔස්සේ යනවා, රස ඔස්සේ යනවා, ස්පර්ශයන් ඔස්සේ යනවා. ඒතකොට මේ පංචකාමයන් ඔස්සේ කොයි වෙලාවක යන්නේ නැත්තම් ඒ අතීතයේ ගත්ත මොකක් හරි අරමුණක් ඔස්සේ යනවා. එහෙම නැත්තම් අනාගතේ කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. ඉතින් බැලුවම හරීම පැටලෙවිල්ලක් තියෙන්නේ. අපේ හිතට නිකන් ඉඳලා පුරුද්දක් ඇත්තෙම නැහැ. මේ සරල අරමුණක පවත්වලා පුරුද්දක් ඇත්තෙම නැහැ. එයාට පුරුදු වෙලා තියෙන්නේ ඔහේ අතහැරලා දැම්මට පස්සේ එයාට කැමති අරමුණු වල පැන යන්නයි තියෙන්නේ. ඉතින් ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් මේ බඳු වික්ෂිප්ත මනසක්, මේ බඳු අකීකරු මනසක්, ඒ කාමයන් ඔස්සේම ඇදී යන මනසක්, පංචකාමයන් ඔස්සේම ඇදී යන මනසක් තමයි මේ සරල ආස්වාසයක පවත්වන්න එහෙනම් අපිට ප්‍රයත්නයක් දරන්න වෙන්නේ. ඉතින් එතනම තමයි වීරයක් තියෙන්නේ. එතනම තමයි ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඇයි මේ අර තරම් විචිත්‍ර දේවල් තියෙද්දි, වෛවර්ණ දේවල් තියෙද්දි, බොහොම සුවදායි දේවල් තියෙද්දි ඒ සියල්ල අත්හැරලා දාලා පුළුවන් අපිට මේ කිසිම වටිනකමක් නැහැ වගේ පෙනෙන, කිසිම රසයක් නැහැ වගේ පෙනෙන උදාසීන ආස්වාසයක සිහිය පවත්වන්න. උදාසීන ප්‍රස්වාසයක සිහිය පවත්වන්න. ඒ නිසා ලොකු ශ්‍රද්ධාවක් අවශ්‍යයි මේ ගමනට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් අපිට නැත්තම් අපි මේ වැඩේට අත තියන්නේ නැහැ. සමහරවිට ඉතින් අපි මේ බණක් කියලා ධර්මීය දේශනා කිරීම තුළින් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් අනිත් පැත්තකින් අපි කරබැලීමේ වුමනාවත් තම තමා වශයෙන් මේක කරබැලීමේ වුමනාවක් තමයි අවදි කරගන්න තියෙන්නේ. කරන්න බැරිද මටත් මේක? අනිත් අය නම් කරනවා. මට දැන් පේනවා. ඇතැම් අය කියලා යම් විස්තරات මට කියනවා, ඇහෙනවා. කියලා අන්න අපි තුල මෙන්න මේ කුසල ඡන්දය පහල කරගන්නවා. ඉතින් එතකොට තමයි අපිටත් පුංචි ගැම්මක් ඇති වෙන්නේ කරලා බලන්න ඕනේ කියලා. එතකොට ඉතින් මේ වැඩේ කරනවා. ඔන්න ඉතින් හුස්ම රැල්ලක සිහිය පවත්වනවා, ඊළඟ හුස්ම රැල්ලේ සිහිය පවත්වනවා. ඉතින් මෙහෙම පොඩ අර පුංචි දරුවෙක් අම්මගේ තාත්තගේ අත අල්ලගෙන ඇවිදිනවා වගේ ඉතින් අපිත් පියවරක් ගානේ ඉස්සරහට යනවා. එතකොට ඉතින් අපි මේ කාලයක් කිරීම තුල තමයි, පුහුණු වීම තුල තමයි මේ කුසලතාවය වැඩෙන්නේ. ඉතින් හුඟක් දෙනෙක් ඇතැම් වෙලාවට වරද්ද ගන්න තැනක් තමයි. ඉතින් මේක අධික වීරයකින් කරන්න යනවා. සමහරවිට පැය ගණන් තිස්සේ පැය 3 4 5 එක දිගට භාවනා කරන්න යනවා. එක දිගට ඉඳගෙන පැය 4 5 ඉන්න යනවා. එතනක් තියෙන්නේ වරද්දා ගැනීම. මොකද මේ කයත් සිතත් අපි හරියට නිකන් අර බෙහෙතක් දෙනවා වගේ ඕනේ සුවපත් කරන්න. ඉතින් මේ පිංගුතුන් දන්නවා බෙහෙතක් උනත් අපි මේ මාත්‍රාව දැනගෙන ඕනේ පාවිච්චි කරන්න. හැබැයි අපි ඒක අධික මාත්‍රාවට ගියොත් ලෙඩේ ඉක්මනට සුවපත් වෙන්න ඕනේ කියලා මාස 6ක බෙහෙත් අපි සතියෙන් ගන්න ගියොත් නැත්නම් දවසෙන් ගන්න ගියොත් අනිවාර්යයෙන්ම බෙහෙත් විස වෙලා මරණයටපත් වෙන එක තමයි වෙන්නේ. මාස 6ක මේ බෙහෙත් මේ තියෙන්නේ. හැබැයි අපිට කලබල වෙලා අපිට ලොකු උමනාවක් ඇති වෙලා අපි මාස 6ේම බෙහෙත් එක දවසෙන් බොන්න යනවා. ඒ වගේ වැඩක් තමයි අපිට භාවනාව වුණත් විශේෂයෙන්ම සමාධිය. භාවනාව වුණත් අධිකව කරන්න යාම නිසා කරගන්නා පටලැවිලි. ඒ නිසා හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම හිතේ සමාධියක් ගොඩනගනකොට. දැන් අපි සතිය දිනු කරගෙන යනකොට නම් ඒච්චරම ගැටලු සහගත තැනක් නැහැ. මොකද සතිය කියන එකේ තියෙන්නේ හරිම එකතකින් කියන නිකන් අහිංසක ගතියක්. ඒකේ නැහැ අර මුළු කය සිත මැඩපවත්වගෙන නැගී සිටින ගතියකට වඩා එතන තියෙන්නේ පැතිරිච්ච ගතියක්. සුඛනම්ය ගතියක්. මුරුදු ගතියක් සතියේ තියෙන්නේ. හැබැයි ඊට වඩා බැරි වෙලාවත් සමාධිය ඉස්සරහට ආවොත් එහෙම සතිය යටපත් කරගෙන සමාධිය ගන්නවා අධිපතිත්වය. එතකොට සමහරවිට වාඩි වෙච්ච ගමන් හිත සමාධියට යනවා.
ඉතින් අපිට මුලදී හිතෙන්න දැන් නම් ඉතින් වැඩේ හරි වැඩිචර මහන්සි වෙන දෙයක් නැහැ. වාඩි වෙච්ච ගමන් හිත සමාධිමත් වෙනවා. හරීම සුවදායි සමාධියක මට පැය ගාණක් ඉන්නත් පුළුවන්. ඉතින් අපි පැය ගණන් ඉන්නවා. ඉතින් ඕක යම් කිසි අසමබරතාවයකට ආවොත් සමහර වෙලට මානසික විකෘතිතාවයන් වලට පවාපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි විශේෂයෙන් මතක් කරන්නේ අපි මේ ආධ්‍යාත්මික ගමන පරිස්සමේ ආයුතු ගමනක්. ඒක කිසිසේත්ම අපි කලබල වුණා කියලා මේ දේ කරන්න බෑ. ඉතින් මට මතකයි මගේ මහානකම පටන් අරගෙන 2008 දී ඉතින් මටත් තිබුණේ පුදුමාකාර හදිස්සියක්. මේක ඉක්මනට කරගන්න ඉතින් ලොකු හදිස්සියක් මටත් තිබුණා. ඉතින් පැය ගණන් භාවනා කරා, පැය ගණන් සක්මන් කරා. සමහරලාට ඉතින් මොන තේරෙනවා දැන්. නිින්ද යන්නේ නැහැ. මොකද දරා ගන්න බෑ. සමහරලාට ඉතින් ඔළුව හරිම කැක්කුමයි, ඔළුව හරි බර වෙලා දවස් දෙක තුනක් නිින්ද යන්නේ නැහැ. ඒතර තමයි තේරෙන්නේ ඇල්ලුව වැඩි. කරන්න මේ වීරය යදුව වැඩි. මේක වීරයෙන් කරන්න බෑ. වීරයෙන් පමණක් කරන්න බෑ කියලා අන්න තමන්ම තමයි එතකොට තේරුම් ගන්නේ. මේ මොකද අධික වීරයට ගිහිල්ලා. එතකොට තමයි තේරුම් ගන්න නෑ මෙහෙම කළා බෑ. මේක ඊට වඩා පැති කීපයක් තියෙනවා සැලකිලිමත් විය යුතු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉන්ද්‍රිය ධර්මයන් පහක්. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එහෙනම් මේ අංග පහ හරියට නිකන් ගහක අතු පහක් වගේ. දැන් මේ පිටුතුන් දන්නවා ගහක අපි හිතමු අතු පහක් තියෙනවා. මේ පහෙන් අපි හිතමු එක අත්තක් විතරක් දිගට වැඩෙනවා. අනිත් අතු හතරම අපි හිතමු මාකරි උපක්‍රමයකින් අපි වළක්වනවා. වැඩෙන්න දෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අර එක අත්තක් විතරක් දිගට වැඩිලා බොහොම ප්‍රබල විදිහට නැත්තම් උස්මහත් වෙලා ඒක ගියොත් ඒ පැත්තට ගහ බර වෙලා මුළු ගහම ඇදන් වැටෙනවා. ඔන්න ඔය දේ අපේ හිතේ වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ මේ භාවනාවක් වඩනකොට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නකොට ඒක ටිකක් සැලකිල්ලෙන් පරිස්සමේ පුළුවන් නම් මේ ගුරුහරුකම් සහිතව වෙනත් වචනකින් කියනවා නම් යම් කිසි කල්යාණ මිත්‍ර ඇසුරක් සහිතව හිමින් යායුතු ගමනක් මෙතන තියෙන්නේ. කලබල වුණයි කියලා මේක අපිට කරගන්න බෑ. එහෙනම් අපි තුල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ මේ වැඩේට අත තියලා මේක දිගට කරන්න. ඒ ශ්‍රද්ධාව පැත්තකින් අපිට යම්කිසි අනුග්‍රහයක් දෙන්න අවශ්‍යයි. ඊළඟට වීරය අවශ්‍යයි පැමිණෙන බාධාවන් ජය ගන්න. ඒ වගේම අවුරුදු ගාණක් ගියත් අනිවාර්යයෙන්ම අවුරුදු ගාණක් යනවා. අවුරුදු ගාණක් ගියත් ඒ අවුරුදු ගාණක් තිස්සේ ලොකු ප්‍රතිඵලයක් නොලැබුණත් දිගට කරන්න. අන්නේ වීරය අවශ්‍යයි. එහෙම නැතුව අපි හිතමු අපි භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා කියලා ඒ දවස් 5ක් 6ක් ඇවිල්ලා නොකා නොබී නිදාගන්නෙත් නැතුව අපි භාවනා කරනවා කියලා අධික වීරයකට ගියොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපි භාවනා වැඩසටහන් වලදී එක්තරාන්දමක ටිකක් අධික වීරයක් යොදනවා. නමුත් ඒක වුණත් සමබරව යොදන්න අවශ්‍යයි. ඒකයි විශේෂයෙන්ම අපි නිස්සාරණ වනේ එහෙම භාවනා වැඩසටහන් කරද්දී සක්මනකට පස්සේ පරයන්කයක් කරනවා. පරයන්කේ තියෙන අපි වැඩිම විනාඩි 60යි, පැයයි. ඊට පස්සේ අපි නැගිටලා යන්න ඕනේ සක්මනට. ඒකත් විනාඩි 60ක් තියෙනවා. පැයක් තියෙනවා. එතනත් එක්තරා අන්දමක විවිධත්වයක් තියෙනවා. මනසේ යම්කිසි වෙනසක් කරලා ඒ දරා ගන්න පුළුවන් විදිහකට තමයි එහෙනම් මේ බෙහෙත බොන්න ඕනේ. ඊට පස්සේ සක්මනේ පැයක් යෙදিলা තමයි ඊට පස්සේ ආයෙත් ඔන්න ඉඳ ගන්න එන්නේ. සක්මන කරද්දිත් පුළුවන් නම් අපිට එලි පහලියට ගිහිල්ලා ඒ සබාදහමත් එක්ක හරීම සාවධානව මේ කටයුත්ත කරන්න පුළුවන් ඒ තරමට වටිනවා. එහෙම නැතුව අපි මේ හිර වෙලා මේ ගොඩ නැගිල්ලක් ඇතුළතදීම නැත්නම් කාමරයක් ඇතුළතදීම සක්මන කරා කියලා ඒ සබාදහමත් එක්ක එක්වීම අපේ මනසේ ගොඩ නැගිච්ච යම්කිසි ආතතියක් තියෙනවා නම් ඒ ආතතිය නිදහස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට පුළුවන් නම් ගහක් කොලක් ඇසුරු කරමින් වැලි පොලවකට ගිහිල්ලා ඒ වැලි පොලවක් ඇසුරු කරමින් මේ අපේ ඒ හිතේ ගොඩ නැගුණා නම් අනවශ්‍ය ආතතියක් අධික සමාධියක් ඒක අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ආයෙත් හිත සමබර වෙන්න ඕනේ. ඒ සමබරතාවය රැකෙන්නේ සක්මනේදී. සක්මනේ තමයි අපිට තේරෙන්නේ දැන් සතිය ඉස්සරහින් තියෙනවා සමාධියට වඩා අන්න සතිය ඉස්සරහට ඇවිල්ලා හොඳ අවදිමත් ගතියකින් අනිත් දේවල් ගැනත් හොඳ අවධානයක් පවත්වමින් මේ මොහොතේ කටයුතු කරනවා. ඉතින් එතකොට මේ සමබරතාවයේ සෑහෙන්න රැකෙනවා සතිමත් සක්මන හරහා.
ඊට පස්සේ තමයි ඔන්න ආයෙත් ඒ දියුණු කරගත්ත සතිමත් බව අරගෙන එන්නේ අපි ඉඳගෙන ඉන්න පරයන්කයට. අපි හිතමු දැන් ඔන්න අපි ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ අපි හදාගත්ත එකඟතාවයක් තියෙනවා. ඒ එකඟතාවය පාවිච්චි කරලා අපි හිතමු අපි අපේ ඉරියව්වට අවධානය යොමු කරනවා. එතකොට Tamanට තේරෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්ව Tamanට දැනෙනවා. එක අතක් මත එක අතක් තියෙනවා. පාද එකිනෙක ස්පර්ශ වෙලා තියෙනවා. නැත්තම් අපි ඇඳගෙන ඉන්න ඇඳුම් කයට ස්පර්ශ වෙනවා. එතකොට Tamanට තේරෙනවා මේ වෙයින මේ දැනෙන දේවල්, මේ කාටත් තේරෙන දේවල්, මේ මහා අමාරු දේවල් නෙමෙයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දහම මේ අපි ළඟ තියෙන දෙයක්. ඒක මේ එළියෙන් ඇවිල්ලා ඉල්ල ගන්න ඕන දෙයක් නෙමෙයි. අපිට මේ කයට තමයි හිත දාන්නේ. කායानुපස්සනාවකින් පටන් ගන්නෙ. එතකොට අපි හිතමු ඔන්න කයට හිත පැමිණියා. කය ඇතුළ ඇසුරු කරන ගතියක් දැන් හිතේ තියෙනවා. එතකොට යමක් දැනෙනවා. දැන් මේ හිතනවා නෙමෙයි. ඇහැට පේනවා නෙමෙයි. කයට දැනෙනවා. ඍජු අත්දැකීමකට මූලිකත්වය දෙනවා. එතකොට එන්නේ ඍජු අත්දැකීම ගැන තව තව විමසනවා. බුදුරජාන් වහන්සේ හරි ලස්සන වචන දෙකක් පාවිච්චි කරනවා. සතිමා සම්පජානෝ. සම්පජානෝ සතිමා. එතකොට මේ ඉස්සෙල්ලා අපි හොඳට සිහිය පිහිටෙව්වා. දැන් හිත අතීතයට අනාගතයට එහෙට මෙහෙට දුවන්නේ නැහැ. අතනට මෙතනට යන්නේ නැහැ. මේ ඉන්දෝපු කය තුල දැන් සිහිය පවතිනවා. හොඳට දැන් මේ සිහිය තහවුරු වෙනවා. අපි ඒ සිහිය තව තහවුරු කරන්න, තව තියුණු කරන්න මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා බලනවා. ඉතින් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා බැලීමේ කටයුත්ත සාර්ථක වෙන්න එහෙමත් නැත්නම් හිත ඒකේ තියෙන ආස්වාදය භුක්ති විඳින්න අතීතයට යන ගතිය අනාගතයට යන ගතිය අඩු වෙලා මේ හුස්ම රැල්ලේ සිහිය පවතින්න පටන් ගන්නවා. ඉතින් ඒක කරලම ඕනේ අත්දකින්න. මට පුළුවන් පුංචි උනන්දු කිරීමක් කරන්න පමණයි. නමුත් තමා වශයෙන් කරලම තමයි මේ හිතේ සිද්ධ වෙන ඒ මෙල්ලවීම අත්දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඔන්න අපිට තේරෙනවා මේ හුස්ම රැල්ලේ දැන් ඔන්න එක දිගට සිහිය පවතිනවා. ආස්වාසයේ සිහිය පවතිනවා ප්‍රස්වාසයේ සිහිය පවතිනවා. ආස්වාසයේ සිහිය පවතිනවා ප්‍රස්වාසයේ සිහිය පවතිනවා. අපි හිතමු යම්සි කෙනෙක් මේ විදිහට දැන් ඔන්න සිහිය දියුණු කළා. පැමිණෙන අරමුණේ දැන් සතිමත්ව ඉන්න පුළුවන් ගතිය හැදුනා. ඒ හරහා ඒකාග්‍රතාවයත් දියුණු වෙනවා. ඒක ඇවිල්ලා සිහියේම අතුරු ඵලයක් කියලා කියන්න පුළුවන්. අපි හිතමු යම් අවස්ථාවක මේ හොඳට සිහිය දියුණු වෙලා මේ කටයුත්ත අපි සාර්ථකව කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේකට එකතු කරන්න සම්පජානෝ. එහෙනම් දැන් හුස්ම රැල්ල ගැන විමසන්න අවශ්‍යයි. නිකාං සතිමත් විලා විතර ප්‍රමාණවත් නැහැ. දැන් එහෙනම් මේ සතිමත් වෙච්ච අරමුණ ගැන අපි තීක්ෂණ බැල්මක් යොදන්න අවශ්‍යයි. විනිවිද යන බැල්මක් යොදන්න අවශ්‍යයි. ඒ අරමුණේ විස්තර විභාග විමසන්න අවශ්‍යයි. මොකද්ද ඇත්ත වශයෙන් මෙතන වෙන්නේ කියලා විමසීමක් කරන්න අවශ්‍යයි. එතකොට තමයි තේරෙන්නේ මෙතන තියෙනවා යාමක් කීමක් තියෙනවා. ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. එහෙමත් නැත්නම් එක හුස්ම රැල්ලක උණුසුමක් තියෙනවා අනිත් හුස්ම රැල්ලේ සිසිලසක් තියෙනවා. දෙකට සාපේක්ෂව. එහෙමත් නැත්නම් එක හුස්ම රැල්ලක් දිගයි අනිත් හුස්ම රැල්ල කෙටි. එක හුස්ම රැල්ලක් එක නාස්පුඩුවකින් ඇතුල් වෙනවා අනිත් හුස්ම රැල්ල තව නාස්පුඩුවකින් ඇතුල් වෙනවා නැත්නම් පිට වෙනවා. මේ සියුම් ලක්ෂණ අපිට තේරුම් යන්නේ අපි අර කරන බොහොම නිශ්ශබ්ද විමසීම හරහා. ඉතින් මෙතෙන්දී කතා කර හිත ඇතුලෙන් කියව මෙනෙහි කර නැත්නම් වෙන දේවල් මතක් කර අහපු බණ ගැන හිතා මේක කරන්න බෑ. හිත තියෙන්නේ බොහොම ආධුනික මනසක. බොහොම සරල මනසක. තැම්පත් වෙච්ච මනසක. හොඳට වීරිය සමබර වෙච්ච මනසක. මනස හිර කරගෙන කිටි අල්ලලා මේක කරන්න බෑ. මනසේ තියෙනනේ බොහොම නැවුම් බවක්. ඒ අලුතෙන් යමක් ඉගෙන ගැනීමේ පුංචි කුතුහලයක්. ඒ පුංචි දරුවෙක්ගේ හිතේ තියෙන ඒ පුංචි කුතුහලයේ මුසු බැල්ම අපේ හිතෙත් ඇති කරගන්න අවශ්‍යයි. ඒ වගේම බොහොම නිශ්ශබ්ද සිතක්. එහෙමේ දැන් පනින්නේ නැහැ. තැම්පත් වෙලා තියෙනවා. ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒතර අන්නේ ඒකාග්‍ර වෙච්ච, තැම්පත් වෙච්ච, නිහඬ වෙච්ච, සංසුන් වෙච්ච හිතට තමයි එහෙමනම් මෙන්න මේ සතිමත් වෙච්ච අරමුණේ යථා ස්වභාවයේ තේරුම් ගැනීම සඳහා අපි උනන්දු කරවන්නේ. එතකොට තමයි අන්‍යයට තේරෙන්න ගන්නේ මේ ආස්වාස ප්‍රස්වාස කියලා කියන ස්වභාවය. ඒකේ තියෙනවා යෑමක් කීමක් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. සමහරට මේ ආස්වාසයක් කියලා කිව්වට මොකද මෙතන තනි ආස්වාසයක් නැහැ. ආස්වාස 4ක් 5ක් නැත්නම් 10ක් 15ක් මෙතන කැඩි යාමක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන මේ උණුසුම් වීමක් සිසිල් වීමක් එහෙමත් නැත්නම්
මෙතන ධාතු වශයෙන් දැක ගැනීමක්, චංචල වීමක්, කම්පණය වීමක්. දැන් ඔන්න විවිධ දෘෂ්ටි කෝණ වලින් තව බොහොම ගැඹුරෙන් සූක්ෂම මට්ටම් වලින් යෝගාවචරයට තේරෙන්න ගන්නවා. ඉතින් මෙතනමත් එයාගේ හිතේ දැන් පොඩ ලියලන්නේ මෝදු වෙන්නේ අනිත්‍ය ලක්ෂණයක්. තේරුම් යන්නේ අනිත්‍ය ලක්ෂණයක්. අපි හිතමු දැන් එයා ඒ වෙනුවට ඔන්න හිත ගත්තා කයට. එකඟ වෙච්ච හිතක් හදාගත්තා ආනාපාන සතියක් කරහා. දැන් හැබැයි කයේ දැනෙනවා විවිධ වේදනා. පුංචි වේදනා දැනෙනවා. දැන් එයා තේරුම් ගන්නවා මේ වේදනාවලක් තියෙනවා එන යන ස්වභාවයක්. වේදනාවක් කියලා කියන්නේ මේ විපස්සනාවට හොඳ අරමුණක්. ඒක අහලා තියෙනවා. අපි හිතමු යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ගුරුහරුකමක් ලැබලා තියෙනවා. ඉතින් ඒ එකඟ වෙච්ච හිත මේ මතුවෙන වේදනාවකට යොමු කරනවා. එතකොට මේ වේදනාව දිහා බලන්න. ඉතින් මුලදී එච්චර දෙයක් තේරෙන්නෙත් නැහැ. දැන් අපි ආස්වාස ප්‍රස්වාසයේ දිහා මුලදී බලනකොට එච්චර දෙයක් තේරෙන්නේ නැහැ. ඒකේ රසයක් ඇත්තෙත් නැහැ, වෙනසක් ඇත්තෙත් නැහැ. ඉතින් ඔහේ හුලන් දිහා බලනවා කියලා තමයි හිතෙන්නේ. හැබැයි කාලයක් කරනකොට තමයි ඒ අභ්‍යාසයේ අපේ දිගට යෙදෙනකොට තමයි තේරෙන්නේ මේකේ සියුම් ලක්ෂණ දැනගැනීම හරහා අපේ මනසේ කොයිතරම්නම් සියුම් කුසලතාවයන් දියුණු වෙනවද කියන කාරණය. මේ අපි යොදා ගන්න අභ්‍යාසය පමණයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ. හැබැයි ඒ අභ්‍යාසය හරහා අපේ මනසේ ලොකු දියුණුවක් කුසලතාවයන්ගේ වර්ධනයක් තමයි සිද්ධ වෙන්නේ. එක අතකින් අපිට වැඩි කාලයක් පුරාවට තෝරාගත් අරමුණක හිත පවත්වන්න පුළුවන් කුසලතාවයක්. ඊට පස්සේ හිත එහෙ මෙහෙ යනකොට නැවත ගෙනල්ලා එතනින්ම තියන්න පුළුවන් කුසලතාවයක්. විවිධාකාර සිතුවිලි මනසට ආවත් ඒවට වහල් වෙන්නේ නැතුව ඒවෙන් හිත අයින් කරලා අපේ ඌමනාව ඉෂ්ට කරගන්න පුළුවන් ආකාරයක්. මේ තියෙන සරල අරමුණක සියුම් ලක්ෂණ උකහා ගන්න පුළුවන් හැකියාවක්. ඒ වගේමයි වීරය සමබර කිරීමේ හැකියාවක්. මේ වැඩේ දිගට කරන්න උවමනා කරන ශ්‍රද්ධාවක්. ඉතින් මේ වගේ විවිධාකාර පැතිවලින් අපි එතකොට මේ දහම දියුණු කරනවා. ප්‍රායෝගිකව දියුණු කරනවා. අපි හිතමු දැන් මේ එකඟ වෙච්ච හිත අපි ගෙනල්ලා අර වේදනාවට තිබ්බනම් මුලදී අර වගේ තරම් දෙයක් නොදැනුණත් පස්සේ අන්න වේදනාවේ තියෙන යථා ස්වභාවය යට තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට වේදනාව අපි හිතනවා සාමාන්‍යයෙන් සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව වශයෙන් අපි හඳුන්වනවා. එතකොට මේ සැප වේදනාව වලට නම් අපේ හිත ඉබේටම ඇදිලා යනවා. ඒ ඔස්සේ යනවා. ඒකේ ඉල්ලන ගතියක් තියෙනවා. දුක් වේදනාවෙන් නම් ඉක්මනටම පැනලා යන්න හදන ගතියක් තියෙනවා. උපේක්ෂා වේදනාව ඔහේ නිකන් මගහැරලා දානවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් දැන් අපි එහෙම කරන්නේ නැතිව මේ සැප වේදනාව දිහා මධ්‍යස්තව බලන්න ඉගෙන ගන්නවා. සැප වේදනාවක් මතුවලා තියෙනවා. ඒ ඔස්සේ ඇදිලා යන්නේ නැතිව මධ්‍යස්තව ඒ දිහා බලනවා. සැප වේදනාවක් ඇති වුණා අපි ඉන්නවා පැත්තකින් ඉඳගෙන සැප වේදනාව දිහා බලනවා. දැන් අපි සක්මන් මළුවක ගමන් කරනකොට සක්මනේ අපි තුමු වම් පාදයේ තියෙනවා. එතන දිහා අපි බලනවා. අවධානයෙන් ඉන්නවා. බලනවා කියන්නේ S2කින් බලනවා නෙමෙයි. අපි අවධානයෙන් ඉන්නවා. දකුණු පාදයේ පොළවේ වදිනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඒතකොට නිකන් කය ඇවිල්ලා නිකන් අනුන්ගේ කයක් වගේ අපි ඉන්නේ නිකන් වෙන පැත්තක වගේ. අපි වෙන තැනක ඉඳගෙන බලනවා වගේ. ඉතින් ඔන්න ඔය දෘෂ්ටි කෝණය මුළු සතිපට්ඨානේ පුරාවටම තියෙනවා. කායේ කායानुපස්සී විහෙරති කියලා කියන්නේ ඒකයි. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන්නේ ඒකයි. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන්නේ ඒකයි. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ ඒකයි. ඒ වැඩෙන දේ වෙනමයි. නැත්නම් අපි කායानुපස්සනාවේදී නම් ඒ රූප ධර්මතා වෙනමයි. ඒක තේරුම් ගන්න නාම ධර්මතා වෙනමයි. කය එතකොට වෙනම එයාට කැමති දෙයට ගමන් කරනවා. අපි පොඩ්ඩක් අඩියක් පස්සට තියලා ඒ දිහා බලාගෙන ඉන්නවා. දැන් මෙතෙන්දී වේදනාවක් සැප වේදනාවක් වශයෙන් තියෙනවා. හැබැයි අපි ඒක අල්ලන්න යන්නේ නැතිව ඒ කෙරෙහි බැඳීමක් ඇති කරගන්න යන්නේ නැතිව ඒ දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒකේ හැසිරීම එයාගේ චර්යාව අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ අපි හිතමු දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනාව දිහා ඒ වගේම මධ්‍යස්තව බලන්න උත්සාහන්ත වෙනවා. ඒකත් එක ගැටෙන්න යන්නේ නැතුව ඒකයි මටම ආවේ කියලා හිතේ දුකක් ඇති කරගන්න නැතිව මේ ඇවිල්ලා දුක් වේදනාවක්. අන්න එතන ඉඳලා මේ දුක් වේදනාව දිහා බලනවා. ඊළඟට උපේක්ෂා වේදනාවක් ආවහම අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ ඒක මහාම උදාසීන අරමුණක් දුක් මේ උපේක්ෂා වේදනාව කියන එක. ඒ නිසා අපි ඉක්මනටම සැප වේදනාවට යන්න තමයි උත්සාහන්ත වෙන්නේ. නමුත් දැන් එහෙම කරන්නේ නැතිව දැන් මේ මතුවලා තියෙන උපේක්ෂා වේදනාවක් කියලා තේරුම් අරගෙන හැබැයි අතහරින්න නැතුව ඒකත් බලනවා. දැන් මෙහෙම කරන්න
මේ වේදනා කෙරෙහි අපේ හිතේ එක්තරා අන්දමකින් කුසලතාවයක් දිනු වෙනවා. ඉස්සර වගේ සැප වේදනාවක් ඔස්සේ හඹාගෙන යන ගතිය ටිකක් අඩු වෙලා, දුක් වේදනාවක් එක්ක ගැටෙන්න යන ගතිය අඩු වෙලා, උපේක්ෂා වේදනාවත් එක්ක තියෙන ඒ අවිද්‍යාව නැත්තම් මෝඩකම අඩු වෙලා මේ කොයිකත් වේදනාවල්. වේදනාවේ එක එක ස්වરૂප මේ තියෙන්නේ කියලා අන්න අපිට ප්‍රඥාවක් වැඩෙනවා මේ විවිධ වේදනාවන් දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්. දැන් අපි හිතමු මේක දැන් දිගට කරද්දී අන්න මෙතෙන්ට සම්පජඤ්ඤේ හොඳට එකතු වෙනවා. දැන් අපි වේදනාව දිහා සියුම්ම බලනවා. මෙතන මේ තියෙන්නේ ඇත්තටම තනි වේදනාවක්ද තනි සැප වේදනාවක්ද මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන වේදනා රසක නිරූපණයක්ද මෙතන තියෙන්නේ. අන්න අපි විමසලා බලනවා. සම්පජඤ්ඤේ හොඳට යොදනවා. විචාරශීලී බවක් එතනට යොදනවා. ඒ හරහා ඔන්න සමහරලාට තේරෙන්න පුළුවන් අපේ සතියත් තියුණු වෙලා සමාධියත් හොඳට තියුණු වෙලා තියෙනවා නම් එතකොට තේරෙන්න පුළුවන් මෙතන මේ තනි සැප වේදනාවක් නෙමෙයි තියෙන්නේ පුංචි පුංචි වේදනා රසක්. කුඩා කුඩා වේදනා රසක් තමයි මෙතන තියෙන්නේ. ඒ වේදනා රසයේ සංප්‍රයුක්ත ප්‍රතිඵලයක් තමයි අපි නිකන් සැප වේදනාවක් කියලා අර්ථ දක්වන්නේ. ඒකත් ඇවිල්ලා මේ මම දෙන අර්ථකථනයක්. මගේ රුචි අරුචිකම් වලට අනුව. තවත් කෙනෙක් ඒ වේදනාවටම සමහරවිට දුක් වේදනාවක් කියලා කියන්න පුළුවන්. එයාගේ රුචි අරුචිකම් වලට අනුව. ඒ නිසා අපිට මේ පොඩි දේවල් ওই විදිහට තේරුම් යන්න පටන් ගන්නවා. තමන්ගේම අත්දැකීමක් කරහා, තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයක් කරහා. ඊට පස්සේ අපි හිතමු අපි දුක් වේදනාව දිහා බලනකොටත් ඒ වගේමයි. මෙතනත් මේ තනි දුක් වේදනාවක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන දුක් වේදනා කුඩා දුක් වේදනා රසක නිරූපණයක්ද මේ තියෙන්නේ. අන්න ඒ දිහා බලද්දී එයාට තේරෙන්න පුළුවන් නෑ මෙතන තනි දුක් වේදනාවක් නෙමෙයි. වේදනා රසක් තියෙනවා. කුඩා වේදනා රසක් තියෙනවා. ඒ රසයේ නිරූපණයක් තමයි මේ තනි දුක් වේදනාවක් වගේ පෙනෙන්නේ. අනයාගේ හිතේ අර සූක්ෂම බව වර්ධනය වෙලා. අරමුණක් දිහා යම් සංසිද්ධියක් දිහා බොහොම සියුම්ම දැකීමේ හැකියාවක් එයා තුළ දියුණු වෙලා. උපේක්ෂා වේදනාවටත් ඒ වගේමයි. එතනදිත් සමහරවිට මේ තනි උපේක්ෂා වේදනාවක් නෙමෙයි කුඩා වේදනා රසක්. ඉතින් මේ විදිහට දැන් නුවණ දියුණු වෙන්න එයාට තේරෙනවා මේ කොයි වේදනාවෙත් ඇතුළත තියෙන්නේ ඇතිවීම නැතිවීම රාශියක්. කුඩා වේදනා රසක ඇතිවීම නැතිවීම රසක නිරූපණයක් වශයෙන් තමයි මේ වේදනාවක් කියලා අපි නමක් දීගෙන තියෙන්නේ. හරියට නිකන් අර වෙසක් කාලේට තොරණක බල්පත් වෙනවා වගේ මේ වේදනා රසත් පත් වෙනවා නිවෙනවා. හැබැයි ඒකෙන් යම්සි නිකන් විවිධ රටා මැවෙනවා. හැබැයි ඇත්ත වශයෙන් බැලුවාම පත්වීමක් නිවීමක් විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් හරි අපූර්ව උපමාවක් දීලා තියෙනවා. හරියට මේ වර්ෂා කාලෙදී ජලාශයකට ධාරානිපාත වර්ෂාවක් වහිනකොට ඒ හැම වැහි බිඳුවක් ගානෙම ඒ ජල පෘෂ්ඨය ස්පර්ශ කරනවත් එක්කම මේ ජලාශයට වතුර වැහි බිඳුවක් වැටෙනකොට එතනින් හට ගන්නවා ජල බුබුලක් වායු බුබුලක් හට අරගෙන මේ මොහොතම බිඳෙනවා. ඉතින් මේ විදිහට අපි හිතමු ප්‍රබල වර්ෂාවක් වහිනකොට හැම තැනම එතකොට මේ විදිහට වතුර බිඳු වැටෙනවා වැහි බිඳු වැටෙනවා වැටෙන තැන අර විදිහට ජල බුබුලු හට ගන්නවා හට අරගෙන බිඳිනවා. ඉතින් මෙන්න මේ උපමාව බුදුරජාණන් වහන්සේ දෙනවා වේදනා බුබුලු උපමා කියලා. ඉතින් එතකොට සමහරවිට ඇතම් කෙනෙකුට මේ හොඳට වේදනානුපස්සනාවක යෙදෙනකොට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය යාට හොඳට තේරෙන්න පුළුවන්. කලින් නොතිබී හට ගන්නවා හටගත් සැනින් බිඳලා යනවා. එතන හට ගන්නවා. එතන හට අරගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. එතන මෙන්න මේ ලක්ෂණය ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට අපේ හිතට කාවදින්න එතකොට අර සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා මේක වර්ග කරගන්න බැරි වෙනවා. දැන් එතකොට නිකන් ඔක්කොම නිකන් සම වෙලා තමයි පේන්නේ. වේදනානුපස්සනාවක් වඩන යෝගාවචරයින්ට මේ අත්දැකීම ලැබිලා ඇති. ඒතර එයාට දැන් මේක හොයාගන්න අමාරුයි මේ සැප වේදනාවද මේක දුක් වේදනාවද එහෙම නම් කරගන්න බෑ. මොකද හැම එකෙම තියෙන්නේ මේ ඇතිවීම නැතිවීම රසක්. කොයි දෙයක් නිකන් බල්පත් වෙනවා වගේ අර වැහි බිඳු වැටිලා ජල බබුළු හට අරගෙන බිඳිනවා වගේ හැම තැනම තියෙන එච්චරයි. දැන් ඔක්කොම නිකන් සම වෙලා. දැන් නිකන් පාට මැකිලා ගිහිල්ලා වේදනාවේ සැප වේදනාවේ කියලා විශේෂයක් නැහැ. දුක් වේදනාවේ කියලා විශේෂයක් නැහැ. උපේක්ෂා වේදනාවේ කියලා විශේෂයක් නැහැ. ඔක්කොම නිකන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්.
සන්තතියක්. දැන් ඕවා ඔක්කොම හරහා යනකොට අන්න මේ යෝජාවචරයාගේ හිතේ ඇති වෙන්නේ මහා විරාගී ස්වභාවයක්. දැන් පාට මැකී යාමක්. දැන් අර පාට තියෙන්නේ විචිත්‍රත්වයේ තියෙන්නේ මේවට අපි නම් ගම් දෙන්න පුළුවන්කම හරහා. මේක ලොකු සැප වේදනාවක් කියලා අපි නමක් දීලා තියෙනවා. මේක නම් දුක් වේදනාවක් කියලා නමක් දීලා තියෙනවා. ඒතකොට තමයි මේකේ විචිත්‍රත්වයක් තියෙන්නේ. මේකේ ආකර්ෂණීය බවක් තියෙන්නේ. නමුත් දැන් එයා අත්දකින්නේ එහෙම නෙමෙයි. හැම තැනම තියෙන නිකන් බිඳී යාම් රසක්. ඒතකොට අන්න හිතේ පහළ වෙන්නේ එක්තරා අන්දම විරාගී ස්වභාවයක්. සමහරවිට භාවනාවත් එපා වෙන්න පුළුවන්. කන බොන කෑම වල පවා එච්චර රසයක් නොදැනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි අතුරු විපාකත් ඉතින් එන්නත් පුළුවන්. ඒ නිසා ඒව හරහා පොඩ්ඩක් ඉවසිල්ලෙන් යන්න අවශ්‍යයි. කලබල වෙන්නේ නැතුව, හිත නරක කරගන්නේ නැතුව, භාවනාව අතහැරලා දාන්නෙත් නැතුව, ඉක්මන් වෙන්න යන්නෙත් නැතුව, ඒ තමන් කරගෙන ගිය දිනචරියාව හිමීට කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන යනවා නම් යම් අවස්ථාවකදී දැන් මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය දකිමින් ඉන්න අවස්ථාවකදී ඒ හිතේ යම්කිසි නුවණක් ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට දියුණුනා අවස්ථාවකදී නිමිති ගන්න බැරි වීමෙන් මේ හිත මේ සම්පූර්ණ ප්‍රවාහය අතහැරලා දාන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? හිත ඒ අවස්ථාවේදී රූපයකුත් අල්ලලා නැත්තම් මේ දක හිතේ වේදනාවලිනුත් දැන් හිත ඒකේ අනිත්‍යත්වය තේරුම් අරගෙන ඉවත් වුණා නම් ඊට පස්සේ ඒ වෙලාවේදී හිතේ විශේෂ අරමුණක් තුල හිත එල්බගෙනත් නැත්තම් හිතට එහෙමනම් පිහිටන්න තැනක් නැති වෙනවා. ඒතර මෙන්න මේ හිත නොපිහිටි ස්වභාවයකටපත් වීම කොහේවත් අරමුණක උපාදාන නොකර සිටීම අනිශ්චිතව වාසය කිරීම. එතකොට මේ යම් අවස්ථාවන් වලදී යෝගාවචරයක් අත්දකින්න පුළුවන්. මේ தත්ත්වය නැවත නැවත අත්දකින්න තමයි යාට තේරෙන්නේ දැන් හොඳට ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න හිතට නිමිති ගන්න බැරි වෙනවා. හිතේ දැන් නිමිති හොල්මන් කරන්නේ නැහැ. සැප වේදනා දුක් වේදනා කියලා නැත්තම් අපි මේ දීපු නම් ගම් හරහා හිත මොකක්වත් නිමිත්තක් ගන්න නැහැ. ඒ වෙනුවට නිකන් නිමිති රහිත බවක්. හිතේ මොකක්වත් පාටක් නැහැ දැන්. සංඥාවක් හිතේ නැහැ. විශේෂ අරමුණක් හිතේ නැහැ. හිතේ තියෙන හුදෙක් පැහැදිලි බවක් විතරයි. හොඳට නිකන් ඉඩකඩ සහිත බවක්. අපි හිතමු අපේ ගෙයක් දොරක් ඇතුලේ හුඟා බඩුමුට්ටු දාලා තිබුණා. ඉතින් මේ බඩුමුට්ටු දාලා තිබුණාම ඉතින් ඇවිදින්නවත් ඉඩක් නැහැ. උඩින් පැනලා යන්න ඕනේ. එච්චරට බඩුමුට්ටු. අපි හිතමු පස්සේ මොලේ පෑදිලා ඔක්කොම බඩුමුට්ටු ටික අයින් කරා. අවශ්‍ය එකක් දෙයක් විතරක් අපි හිතමු එක කොහෙන් හරි තිබ්බා. දැන් හොඳට ඉඩකඩ තියෙනවා. ඔන්න වගේ ඉඩකඩ සහිත බවක් අපේ හිතේ ගොඩනගෙන්න පුළුවන්. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හොඳට දියුණුවාට පස්සේ. මොකද අපේ හිත රාග ద్వේෂ මෝහ ඇසුරු කරන තාක් වැඩියෙන් නිමිති ගන්නවා. දකින්න දේ ගැන හිත ඇලිලා ඒවා මතක තියා ගන්නවා. ඒ වෑයම නිමිති අරගන්නවා. ඒවා තමයි හිතේ හොල්මන් කරන්නේ. එහෙම නැත්නම් ඇහෙන සද්ද ඒ හිතේ තැම්පත් වෙනවා. ඒවම තමයි මතක තියාගන්නේ. ඒවම තමයි නිකන් ඉන්න වෙලාවට තලු මරමර ඉන්නේ. ඉතින් ඔන්න වගේ රාග ద్వේෂ මෝහ හරහා අපේ හිතේ පුදුමාකාර විදිහට මේ නිමිති කරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා රාගෝඛෝ ආවුසෝ නිමිත්ත කරනෝ. දෝසෝඛෝ ආවුසෝ නිමිත්ත කරනෝ. මෝහෝඛෝ ආවුසෝ නිමිත්ත කරනෝ. එතකොට මේ නිමිති කරණයක් සිද්ධ වෙන්නේ රාග ద్వේෂ මෝහ හරහා. අපේ භාවනාවකදී විශේෂයෙන් විපස්සනාවකදී අපි මේ කරගෙන යන මේ වැඩපිළිවෙල හරහා මේ රාග ద్వේෂ මෝහ වල එක්තරාන්දමක තුනී වීමක් తాවකාලිකව යටපත් වීමක් සිද්ධ වෙනවා. ඒ තාවකාලිකව යටපත් වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒ රාග ద్వේෂ මෝහයන්ට නිමිතිකරණයක් කරන්න හැකියාවක් නැහැ. නිමිතිකරණයක් කරන්න හැකියාවක් නැති නිසා මොකද වෙන්නේ? දැන් අන්න හිත නිමිතිවල බැහැගන්නේ නැතිව, නිමිතිවල පැටලෙන්නේ නැතිව, නිමිති රහිත වීම නිසා හිතේ නිදහස් භාවයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ධර්මයේ විස්තර වෙනවා අනිමිත්ත ස්වභාවයක් කියලා. ඉතින් එතකොට මේ නිමිති නොකිරීම තුලින් නිමිති නොගැනීම තුලින් හිත නිදහස් වීම කියන தત્ත්වය තමයි ඉතින් යෝගාවචරයේ తాවකාලිකව අත්දකින්නේ. ඒතර පින්වත්නි මෙන්න මේ නිමිතිකරණය తాවකාලිකව නැවතුනේ අන්න අර අනිත්‍ය ලක්ෂණය ප්‍රබලව ඒ යෝගාවචරයේ හිතේ දියුණු වෙච්ච නිසා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ අනිත්‍ය ලක්ෂණය
හොඳට දියුණු වෙන්න නම් මෙන්න මේ බඳු ප්‍රතිපදාවක අපිට යන්න සිද්ධ වෙනවා. අර රටේ ලෝකෙ සිද්ධ වෙන මේ මරණ දිහා දැකලා විවිධාකාර ආපදා විපත් දිහා දැකලා අපේ හිතේ අනිත්‍යතාවයක් ගැන වැටහීමක් ඇති වෙන බව ඇත්ත. නමුත් ඊට වඩා ගැඹුරකින් සූක්ෂම බවකින් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය අපේ හිත ඇතුලේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් උපදවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒක තම තමා වශයෙන් තනි තනියෙන් කළ යුතු වෙනවා. ඒක බෑ තවත් කෙනෙකුට කරන්න වෙන කෙනෙක් වෙනුවෙන්. ඒක අපිම කළ යුතු වෙනවා. ඉතින් අන්නේ බඳු අනිත්‍යත්වයක් තමයි අපිව ගැඹුරකට අරගෙන යන්නේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ මේ කාලේ නම් ඔන්න ඉතින් අපි හිතමු විපත් බහුලයි. විවිධාකාර රෝග බහුලයි. ඉතින් අපි හිතමු ඉතින් තව අවුරුදු 5කින් 10කින් ඔක්කොම ටික සමනේ වුණා කියලා. ආයෙත් නිකන් අර මිනිස්සු කියන්නේ මොකද්ද මේ සුරපුරයක් වගේ ඇති වුණා කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් ආයෙත් කාලා බීලා නේද? නටලා එහෙම තමයි ඉන්නේ. වෙච්ච දේවල් ඔක්කොම අමතකයි. දැන් අපිට අවුරුදු මම හිතේ දැන් 2004 දී ලංකාවේ ලොකු විපතක් සිද්ධ වුණා. මතක තියෙනවද කාටවත්? 2004 දී මොකක් හරි වුණා කියලා? මතක නැහැ නේද? මතකයිද? සුනාමියක් ආවා. ඉතින් ඒ කියන්නේ පැය භාගයක් ගියේ නැහැ. ලංකාවේ නිකන් උන් හිටිතැන් නැති වුණා නේද? පැය භාගයක් ගියේ නැහැ. පැය භාගයක් ඇතුළත මුළු ලංකාවම එකම මල ගෙයක් බවට පත් වුණා. ඉතින් හුඟක් වෙලාවට ඉතින් මොක අවුරුදු ගාණක් ගියාට පස්සේ අපේ මිනිස්සුන්ට හරි අමතකයි. ඉතින් ওই වගේ දෙයක් තමයි ඉතින් මේ තියෙන දේවල් වලටත් වෙන්නේ. ඒ නිසා අපිට එනේ ස්වාභාවික විපත් අපිට සාමාන්‍යයෙන් ඒ විපත තියෙනකම් මතක තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ඒක අමතක වෙනවා. අමතක වීමත් ඉතින් නරකත් නැහැ ඉතින් බැලුවාම. කෙසේ නමුත් ඉතින් අපි ඒවා අමතක කළා ආයෙත් ඉතින් අර සැප හොයාගෙන නිත්‍යත්වයක් හොයාගෙන ඒ පස්සේ යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍යත්වය බොහොම සූක්ෂමව අපේ හිතට අවබෝධ කරවන ප්‍රතිපදාවක් දේශනා කළා තියෙනවා. අන්න ඒ බඳු ප්‍රතිපදාවක ගියොත් තමයි අපේ හිත ඒ ඇති කරගත්ත ප්‍රත්‍යක්ෂ ඥානයක් කරහා తాවකාලිකව හෝ නිදහසක් භුක්ති විඳින්නේ. උපාදාන වලින් තොරව ඉන්න පුළුවන් බවක් අත්දකින්නේ. ඉතින් ඒකත් අවසානයේ නෙමෙයි. ඉතින් එතකොට අපේ හිතේ තියෙන ඒ සාමාන්‍ය ප්‍රචණ්ඩ හැසිරීමෙන් ප්‍රචණ්ඩ හැසිරීමක් කියලා කිව්වේ අරමුණු ඔස්සේම ලගිමින් අරමුණු ඔස්සේම පසු වෙමින් ඒවා හඹා යමින් ඒවම ආකර්ෂණය කරමින් ඒ යන ගමන. ඒ යන ගමන පොඩ්ඩකට හරි නතර කළා නිදහස්ව ඉන්න ගතියක්. සාවධානව ඉන්න ගතියක්. සැනසille ඉන්න ගතියක්. සරලව ඉන්න ගතියක්. මොකක්වත් කරමත තියාගන්නේ නැතුව බර පැත්තකින් තියලා ඉන්න ගතියක්. ඒතකොට බැලුවාම බුදුරජාන් වහන්සේ කියලා දෙන්නේ මේ අපේ හිතේ තියච්ච වියවුල් ස්වභාවය, වික්ෂිප්ත ස්වභාවය, ආරෝපණය කරගත්ත දුක අයින් කළා නිදහස් වීමේ ප්‍රතිපදාවක්. ඉතින් වෙලා තියෙන අපිට මේ නිදහසක් ඌමනා නැතිකම තියෙන්නේ. අපිට ඌමනාම මොකක් හරි අල්ලගෙන ඒ ගැන පසුතැවෙමින්, ඒ ගැන දුක් වෙමින්, අඬා වැළපෙමින් ඉන්න තමයි අපේ හිතට ඌමනාව තියෙන්නේ. නමුත් ඉතින් බුදුබණක් අහලා අපි තේරුම් ගන්න අවශ්‍යයි නෑ මේ හිතේ තියෙනවා යාටම ආවේනික නිදහසක් තියෙනවා. එයාටම උරුම වෙච්ච කෙලසුන්ගෙන් තොර බවක් තියෙනවා. ඉතින් අපි ඒක කාටත් උරුමයි. ඒක මේ ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. සිංහල දෙමළ කියලා ભેදයක් නැහැ. ශ්‍රී ලාංකික කියලා මෙහෙම මොකක්වත් ભેදයක් නැහැ. අපි කාටත් මිනිස්සු වශයෙන් අපි කාටත් උරුමයි. ඒ නිසා ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දහම මුළු ලෝක වාසීන්ටම උරුමයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ දේශනා කළා තියෙන එක අතකින් බැලුවාම සර්වකාලීන ප්‍රතිපදාවක් දේශනා කළා තියෙනවා. අපි අද වුණත් මේ ප්‍රතිපදාවේ ගමන් කරලා තියෙනවා නම් උන්වහන්සේ දේශනා කරපු දේ අදත් අපිට අත්දැක ගන්න පුළුවන්. ඒ සඳහා එහෙනම් අපි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා උත්සාහන්ත විය යුත්තේ. මේ බඳු මනුෂ්‍යාත්ම භාවයක් ඉදිරියට ඊළඟ භවයකට ලැබෙයිද කියන එක ගැන නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ ලැබපු අවස්ථාවේ තියෙන වටිනකම. සමහරවිට අපි වෙත පැමිණි විපතේ තියෙන සැඟවිච්ච පණිවිඩය අපිට තේරුම් ගන්න අවශ්‍යයි. හුඟක් වෙලාවට අපි වෙතට විපතක් වුණාම තමයි අපේ ඇස් ඇරෙන්නේ. නැත්තම් අපි නිකන් රැල්ලට අහු වෙලා ඔහේ නිකන් ගහගෙන යන ගතියක තමයි අපි ඉන්නේ.
නමුත් අපි වෙතට යම්කිසි විපතක් පැමිණියාම අපිට කල්පනා වෙනවා මේ මෙහෙම කළා හරියන්නේ නැහැ. මේකෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මෙහෙම දිගට ගියා කියලා වැඩක් නැහැ. මේට වඩා වෙන විකල්ප මාර්ගයක් නැද්ද කියලා අන්න අපි පොඩ්ඩක් වෙන දෘෂ්ටි කෝණයකින් අපේ ජීවිතය දිහා බලන්න අපි පටන් ගන්නෙ මේ විපත් පවතින අවස්ථාවන් වලදී හුඟක් වෙලාවට. ඒ නිසා අපි හැමෝම මේ අද කාලේ වුණත් පවතින මේ විපත් ස්වභාවයන් අපේම ආධ්‍යාත්මික දියුණුවක් අවදි කර ගැනීම සඳහා පාවිච්චි කරනවා නම් ඒ ප්‍රතිලාභය අපිටමයි. එතකොට තමයි අපි දක්ෂය වෙන්නේ මේ විපතේදිත් අපි අපේ යහපත වෙනුවෙන් ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් යමක් කරගත්තා වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ඉතින් කාට හරි බැන ආණ්ඩුවට බැන දෙවියන්ට බැන කාට හරි බැන අපි තව පව පුරව ගන්න එක තමයි වෙන්නේ. ඊට වඩා අපිට පුළුවන් මේ ලැබිච්ච අවස්ථාවේදී මොකද්ද මේ කියන පණිවිඩය? මේ සිද්ධ වෙන විපත් වලින් අපිට දෙන පණිවිඩය මොකද්ද? මේ අනිත්‍ය ලක්ෂණය තව කොහොමද මම ගැඹුරින් වටහා ගන්නෙ කියන එක ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මේ කිසා ගෞතමිය හොඳට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දීලා මේ ශාසනයේ පැවිදි වෙලා කාලය ගත කරද්දී බුදුරජාණන් වහන්සේ ඇයගේ නුවණ මුහුකුරා යාම දැකලා තවත් ගාතාවක් දේශනා කරනවා. යෝච වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ අමතං පදං. බුදුරජාණන් වහන්සේ කියනවා වර්ෂ 100ක් මේ අමෘත වූ පදය දකින්න නැතුව වාසය කරනවට වඩා ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ අමතං පදං. එක දවසක ජීවත් වීම වටිනවා මේ අමෘත වූ පදය එහෙම නැත්නම් නිවන දකිමින් වාසය කිරීම කියලා අයව උනන්දු කිරීමක් කරනවා නිවන වෙතට. ඒතර මේ දහම අහලා තමයි කිසා ගෞතමිය අරහත්ත්වයටපත් වෙන්නේ. දැන් ඒතකොට මේ කිසා ගෞතමිය දැන් අපිට තේරෙනවා බොහොම දුක්ඛම් කටළු හරහා පැමිණි කාන්තාවක්. නැතුව මේ රජසැප විඳපු කාන්තාවක් නෙමෙයි. ජීවිතේ විඳින්න ඕන පුදුමාකාර දුක්ඛම් කටළු හරහා පැමිණිලා ඒ තමන්ගේ අභිලාෂය ඉෂ්ට කරගත්ත කාන්තාවක්. ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසා, ඒ වගේ මේ සද්ධර්ම ශ්‍රවණයක් ලැබීම නිසා, ප්‍රතිපදාවක අඛණ්ඩව නියැලීම නිසා සංසාර දුකින් අත මිදිච්ච කාන්තාවක්. ඉතින් ඇය පසු කාලීනව අරහත්ත්වයටපත් වුණාට පස්සේ දැන් අන්දවනේ කාලය ගත කරනවා. අන්දවනේ කියලා සවැත් නුවර විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා ඇසුරු කරපු වනාන්තරයක් තිබිලා තිනවා. ඉතින් ඇය අන්දවනේ හුදකලාව ඉන්නකොට මාර දිව්‍ය පුත්‍රයා එනවා බලන්න. දැන් මාර දිව්‍ය පුත්‍රයා සාමාන්‍යයෙන් ආවහම විශේෂයෙන්ම ඉතින් කාන්තාවන් ගැන පොඩ්ඩක් මට හිතෙන්නේ මාර දිව්‍ය පුත්‍රයාටත් පුදුමාකාර ඊර්ෂ්‍යාවක් තිබිලා තියෙනවා. මොකද දැන් මේ සාමාන්‍යයෙන් ඉතින් කාන්තාවට මොකක්වත් කරගන්න බැහැ කියන ආකල්පෙන්නේ තිබිලා තියෙන්නේ. ඉතින් මේ මාර දිව්‍ය පුත්‍රයා හිතනවා මේ කාන්තාව මේ භික්ෂුණියව බය කළා පළවා හරින්න පුළුවන්. ඒ නිසා ඇයව ලැජ්ජාවටපත් වෙන අන්දමේ ප්‍රකාශයක් කරනවා. මාර දිව්‍ය පුත්‍රයා විලා අහනවා ඔබ මේ දරුවා මැරිච්ච ශෝකයෙන් මෙතෙන්ටලා ඉන්නවද? එහෙම නැත්නම් මේ වෙන මිනිසෙක් අපි කියන්නේ සාමාන්‍ය වෙන මිනිහෙක් එනකන් ඉන්නවද මේ කැලේට වෙලා? කියලා නිකන් අර බොහොම අපහාස වෙන විදිහට මේ කිසා ගෞතමී රහත් තෙරණියට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ප්‍රකාශයක් කරනවා. ඉතින් එතකොට මේ කිසා ගෞතමිය දැනගන්නවා මේ ඇවිල්ලා මාර දිව්‍ය පුත්‍රයා මේ මාව වික්ෂිප්ත කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගෙන බොහොම ගැඹුරු ගාථාවකින් පිළිතුරු ප්‍රකාශයක් දෙනවා. සබ්බත් පිහතා නන්දි තමොක්ඛන්தோ පදාලිතෝ චෙත්වාන මච්චුනෝ සේනං විහරාමි අනාසවාති. සබ්බත් පිහතා නන්දි මේ රාග නිශ්චිත රාගයෙන් නිසා ඇතිවෙච්ච ඒ සතුටු වීම තන තන ඇලි සතුටු වීම සියල්ල මම අත්හැරලා දැම්මා. තමොක්ඛන්தோ පදාලිතෝ මේ මෝහාන්ධකාරේ මම පළල දැම්මා. චෙත්වාන මච්චුනෝ සේනං මේ මාර සේනාව මං මුලිනු පුටා දැම්මා. විහරාමි අනාසවාති මම අනාශ්‍රව වූ හිතින් ආශ්‍රවයන් සියල්ල ෂේ කරගෙන දැන් වාසය කරනවා. ඉතින් ඒක අතකින් බැලුවාම මේ එදා කාලේ හිටිය සාමාන්‍ය කාන්තාවක් අර වගේ විවිධාකාර දුක්ඛම් කටළු රැසක් හරහා ගිහිල්ලා
දැන් මේ අරහත්ත්වයටපත් වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කරලා උතුම් වූ අරහත්ත්වයටපත් වෙලා මේ කරන અભීත ප්‍රකාශය අතිශය ගම්භීර ප්‍රකාශයක් මේ කරන්නේ. ඒත් මෙන්න මේ ගම්භීර ප්‍රකාශයකින් ඇය මාර දිව්‍ය පුත්‍රයාට උත්තර දෙනවා. මාර දිව්‍ය පුත්‍රයා පලා යනවා. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ දහම කාටත් විවෘතයි. එතන ගෑනු පිරිමි ભેදයක් නැහැ. උස් පහත් ભેදයක් නැහැ. කුල ભેදයක් නැහැ. දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. මෙතන තියෙන අවංකව යෙදීමක් තියෙන්නේ. අවංකව සිල් රැකීමක් තියෙන්නේ. අවංකව දහමක් ප්‍රගුණ කිරීමක් තියෙන්නේ. තම තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමක් තියෙන්නේ. ඒ නිසා ඒ බඳු දහමක් ප්‍රකාශ කරපු ඒ භාගතුන් වහන්සේගේ දහමට අපිත් උරුමකම් කියන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා අද මේ ඇසළ පසළොස්වක පොහොය අපිට ඊටාම වටිනවා. අද වගේ දවසක ඒ නිසා මේ බඳු දහමක් අපිට ශ්‍රවණය කරන්න වාසනාවක් ලැබිලා තියෙනවා. මේ බඳු දහමක් දේශනා කරන්න මටත් වාසනාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම මේ දහම තුල හැසිරෙන්න උත්සාහත් වෙමු. ඒ තුලින් අපේ සිත් සතන් තුල තියෙන දුක් දුම්නස් දුරු කරගෙන මේ සත්‍ය වූ ධර්මය අපි තුලම දියුණු කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න අද දින ධර්ම දේශනාව අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.